ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අද ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයෙන් දුෂ්කර ගම්මානයකට සරණක්. මුහුදුපත් වූ නෞකාවෙන් මිශ්‍ර වන රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමට පෙරදිනිය විශ්වවිද්‍යාලයෙන් සැලසුමක්. කඹුරුපිටිය මූලික රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි. සංචරණ සීමා කාලයේත් සෞඛ්‍යාරක්ෂිතව සිටිය යුතුයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය කියයි. තේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු දැනට නීති කෙටුම්පත් අංශයේ කෙටුම්පත් වෙමින් පවතින අතර යෝජිත මෙම පනත සම්බන්ධයෙන් සමාජය තුළ විවිධාකාරයෙන් නොයෙකුත් කතාබහ ඇති වී තිබෙනවා. කෙසේ වෙතත් මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස නාහිමියන් දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබුණේ ශාසන විලෝපකාරීන්ගෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්මත කර ගැනීම ශාසන මාමක සැමගේ යුතුයකමක් මෙන්ම වගකීමක් වන බවයි. සම්බුද්ධ භාෂිතය ඇතුළත් ත්‍රිපිටක ධර්මය ඉතිහාසයේ භික්ෂුන් වහන්සේලාගේ මුඛ පරම්පරාවෙන් පැවත අතර පසුකාලීනව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන්නේ මාතලේ අලු විහාරයේ කේන්ද්‍ර කර ගනිමිනුයි. මෑත කාලයේ ත්‍රිපිටක සංරක්ෂණ පනතක අවශ්‍යතාවය පිළිබඳව සමාජ සංවාදය ඇතිවන්නේද වසර කිහිපයක පටන් ත්‍රිපිටක ධර්මය හා බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් ශාසන විලෝපකාරී කටයුතු සිදු කරන සංවිධාන හා පුද්ගලයන් පිළිබඳව ගිහි පැවිදි සමාජයේ දැඩි කතාබහට ලක්වීම හේතු වෙනුයි. එවන් පසුබිමකයි පසුගිය වර්ෂයේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙසට ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කොට ප්‍රකාශයට පත් කළේ. එලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විභජ්‍යවාද වැඩසටහන යටතේ පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන, පූජ්‍යපාද මාන්කඩවල නන්දරතන, පූජ්‍යපාද කොත්මලේ කුමාරකශ්‍යප යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පරමත්ත ලගුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ මූලිකත්වයෙන් භික්ෂුන් වහන්සේලා 5009ක් උදෙසා ත්‍රිපිටකට පරිගණක යන්ත්‍ර 5000ක් පරිත්‍යාග කළේද ත්‍රිපිටකය ඉදිරි පරම්පරාවට ආරක්ෂා කර දීමේ අරමුණෙනුයි. කෙසේ වෙතත් මෑත කාලයේ විවිධ මිත්‍යා දෘෂ්ටිකයන් විසින් බුදුදහමට නිගරුවන පරිදි විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් ඇස්පනා පිටම බුදුදහම විනාශ වී යාම නිසා ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්මත කිරීම සිදු කළ යුතු බවයි මහාචාර්ය පූජ්‍යපාද මැදකොඩ අභයතිස්ස නාහිමියන් දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබුණේ. ඒ අනුව ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීම සඳහා ශාසන භාරධාරී භික්ෂුන් වහන්සේලා 49ක් පමණ එක් වී සකස් කළ මෙම පනත් කෙටුම්පත සම්මත වන තෙක් බෞද්ධ අමාත්‍ය ජාලය ඒ සඳහා ඉදිරියටත් මාධ්‍යානුග්‍රහය දක්වන්නේ ශාසන විලෝපකාරීන්ගෙන් බුදු සසුන ආරක්ෂා කිරීම මෙරට ප්‍රථම බෞද්ධ නාලිකාව ඇතුළු සමස්ත බෞද්ධ ජනතාවගේම වගකීමක් සහ යුතුයකමක් වන නිසායි. අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද දීගවාපිය සුසීම නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ බුද්ධංගල අවට ගම්වාසීන්ගේ මෙන්ම අම්පාර නගරයේ ව්‍යාපාරික ප්‍රජාවේ සහයෝගයෙන් රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමකින් වේලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් අද දියත් කෙරුණා. ඒ අම්පාර නවවලතාපිටිය ගම්මානයේ දුෂ්කරතාවයට පත්ව සිටින පවුල් 350ක් ඉලක්ක කර ගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ සම්මන්තොරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටා ඇති නව වලතාපිටිය ගම්මානයට මෙවන විට දැඩි සංචරණ සීමා පනවා ඇත්තේ එම ප්‍රදේශයේ පුද්ගලයන් 70කට වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි. මෙම ගම්මානයේ ජීවත් වන බොහෝ පිරිසක් එදිනදා ආදායම්ලාභීන් වන අතර ඒ හේතුවෙන් ඔවුන් මෙවන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. එවන් පසුබිමකයි අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද දීගවාපිය සුසීම නාහිමියන්ගේ මූලිකත්වයෙන් එම ගම්මානයේ පවුල් 350ක් වෙත වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු කළේ.
ඒ අනුව නව වලතාපිටිය ගම්මානට පිවිසෙන ස්ථානයේ පිහිටි ශ්‍රී අම්මාන් කෝවිල වෙත එම ආහාර ද්‍රව්‍ය රැගෙන වෙත් නව වලතාපිටිය ගම්මානයේ ග්‍රාම නිලධාරීවරයා වෙතයි මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කළේ. අනතුරුව පූජ්‍යපාද දිගවපිය සුසීමනා හිමියන් මෙලෙස අදහස් පළ කළා. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියන බුදු වදනට අනුව විශේෂයෙන්ම අපි මේ සිදු කරන්නට යෙදෙන්නේ COVID-19 වසංගත රෝගය බහුල ලෙස ව්‍යාප්ත වීම නිමිති කරගෙන අම්පාර නගරයට ආසන්නම පිහිටි ඒ වගේම සම්බන්ධවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටා තිබෙන වලතාපිටිය නව ගම්මානයේ පවුල් 410ක් පමණ ඒ ගමේ දැඩි රෝග ව්‍යාප්තිය නිමිති කරගෙන පහුගිය 8 වෙනිදා සිට ලොක්ඩවුන් කිරීමේ ක්‍රියාවලියට නිරත වන්නට යෙදුණා. ඊට පසුව රජයේ මගින් ලබා දෙන ආහාර මළු ආදිය ලබා දීමේ කටයුතු සිද්ධ වුණා. ඒ ජනතාවට මේ වෙනකොට විවිධ අපහසුතාවයන් ඇති වෙලා තිබෙනවා. ඒ ගමේ සිටින ජනතාව ගත්තාම එදිනෙදා දෛනිකව කිසියම් කාර්යයකදීලා ජීවත් වෙන සාතිසේ බහුතරයක් ඒ ගම්මානයේ ජීවත් වෙනු ලබන්නේ. ඒ නැත්තම් සාතිසේ බහුතරයකට කුඹුරු පිටි ඒ වගේම ගහකින් කොලකින් යමක් කඩා නෙලාගෙන ජීවත් වෙන්නට පහසුකමක් නැහැ. මේ මාසේ 11 වෙනිදා පමණ වන විට අපිට දැනගන්නට ලැබුණා බුද්ධංගල ජනපදයේ අපේ දායක පවුල් වලින් ඒ ගම්මානවල සිටින ජනතාවට සමහර පවුල්වල ඇතම් පවුල්වල අයට ආහාර පාන ලබා ගන්නට බැරිව කංකුම් වගේ දේවල් තම්බලා සමහර වේල් වලට ආහාර පාන හැටියට ලබා ගන්නවාය කියලා. ඉතින් ඒ වෙලාවේ අපේ හදවත උණුවන්නට යෙදුණා. ඒ වෙලාවේ ගමේ ඉන්න කීප දෙනෙක් ග්‍රාම නිලධාරිතුමා සමග කතා කරලා අපි කල්පනා කළ ගොවිතැන්පත් කරන කටයුතු කරන ප්‍රදේශයකින් මේ ඇත්තන්ට කැඳ ටිකක් හරි බොන්න හාල් ටිකක් හරි එකතු කරලා දෙමුයි කියලා 11 වෙනිදා හවස් වෙනකොට අපි සාකච්ඡා කළා. ඒ අනුව ගමේ ඉන්න ග්‍රාම නිලධාරිතුමා සම්බන්ධ කරගෙන අවශ්‍යතාවය අනුව පිහිට ආධාර ලබා දී යුතු පවුල් සංඛ්‍යාව හොයාගන්න යනකොට පවුල් 350කට පමණ කිසියම් හෝ සහනයක පිහිට ආධාර අවශ්‍යයි කියන එක සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් ඒ අනුව අපට ඇත්තටම අපිට බලාපොරොත්තු වෙන්නේ නැහැ එච්චර ප්‍රමාණයක්. නමුත් අපි කෙසේ හෝ මේ කාර්ය සිද්ධ කරනවායි කියලා කල්පනා කළා. එහෙම කල්පනා කළ ඒ දවසේ ඉඳන් ගමේ නිවෙස් වලින් කැමැති අයගෙන් සහල් ආදී ඒක රාශි කරගන්නට යෙදුණා. ඊළඟට ඒ ආරංචි දැනගත්ත කරංගාවේ පින්නතුන් ඒක රාශි වෙලා පොල් ආදී එකතු කරලා දෙන්නට යෙදුණා. මම ව්‍යාපාරික පින්නතුන් කීප දෙනෙකුටම සිහිපත් කරාට පස්සේ ඒ අවශ්‍ය කරන පරිප්පු සීනි තේකොළ ඒ වගේම කුළු බඩු වර්ග ඒ වගේම පාන් පිටි වගේ දේවල් බිස්කට් වගේ දේවල් සඳහා අපි දන්න කියන ඈත මෑත සිටින බොහෝ පිරිසක් දායක වන්නට යෙදුණා. පවුල් 358ක් විසෙයි අපි වියලි සලාක මලු සකස් කරලා පරිත්‍යාග කිරීමේ කටයුතු තමයි අද දවසේ සිද්ධ කරන්නට යෙදෙන්නේ. මේ සඳහා අම්පාර 24 වන පාබල බලයනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ළමාහේවා මහතා ඇතුළු නිලධාරීන් දායකත්වයේ ලබා දුන් අතර අම්පාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කොළඹ වරායට නුදුරු මුහුදු තීරයේදී ගිනිගෙන දැවී මෙවන විට මුහුදුබත් වෙමින් පවතින එක්ස්පස් පර්ල් නෞකාවෙන් මුහුදට මිශ්‍ර වන ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් ඉවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පෙරදිනිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළ පෙරදිනිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙම ක්‍රමයට අනුව කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් මුහුදට එක්වන ඉන්ධන හා අනෙකුත් රසායනික ද්‍රව්‍ය ඉවත් කළ හැකි බවයි.
මෙම එක්ස්පර්ට් නෞකාවේ ගිනි ගැනීම අවස්ථාවේ ඉඳලම ඒ පිළිබඳව උනන්දුවේ මම කටයුතු කරා ඊට උදව් කරලා ගින්න නිවීමට උපදෙස් දීමටත් එමගින් වෙන පරිසර හානිය අවම කර ගැනීමටත් තෙල් කාන්දු වීම වළක්වා ගැනීම සහ තෙල් කාන්දු තෙල් එකතු කර ගැනීමටත් ක්‍රම අපි පර්යේෂණ මගින් ඒ වගේ ක්‍රම දියුණු කරලා තියෙනවා. අපේම බෝගල පතලේ තියෙන මිනිරන් වර්ගයකින් අපි මිනිරන් වල ව්‍යුහය වෙනස් කරලා ග්‍රෑම් එකකට තෙල් මේ වගේ තෙල් ග්‍රෑම් 120ක් වගේ උරා ගන්න පුළුවන් වෙන විදිහට හදලා ඒ මිනිරන් මගින් විහිරලා තියෙන හැල්ලා තියෙන තෙල් සේරම එකතු කරලා මිරිකලා නැවත ප්‍රයෝජනට ගන්නත් පුළුවන් ආකාරයේ පර්යේෂණ අපි කරලා තියෙනවා. ඒකට පේටන්ට් බලපත්‍රයක් තියෙනවා. දැන් අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් ජාතික අධ්‍යාපන ආයතනයත් බෝගල පතලත් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයත් එකතු වෙලා මේ විහිරලා තියෙන තෙල් පිරිසිදු කිරීමේ කාර්යභාරය සිදු කිරීමේ කටයුතු මේ දවස්වල කෙරීගෙන යනවා. ඇතුළේ තියෙන තෙල් ගැනීම පිළිබඳව ඇත්තට මේක කරන්න ඕන ඉංජිනේරුවරුන්. ඒකට විශේෂඥයෙක් ඇත්තට ඇමරිකාවේ ඉඳලා ඇවිත් ඉන්නවා. දැන් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ මේ CEO විදියට ඒ මහතාගේ උපදෙස් ඒ මහතාත් අපිත් එක්කලා වැඩ කරනවා. ඒ මහතාගේ උපදෙස් පිට ඒ තෙල් එකතු කිරීමේ කටයුතු තෙල් නැවෙන්න වෙන නැවකට ගණ්ඩ පුළුවන් ක්‍රමත් ගැනත් අපි දැන් මේ දවස්වල අධ්‍යයනය කරමින් ඉන්නවා. විශේෂයෙන් මේ හැරිලා තියෙන තෙල් විශාල වශයෙන් හැරිලා තියෙන තෙල් එකතු කළ යුතුයි පරිසර හානිය සත්තුන්ට සහ පරිසරයට සිදුවන හානිය අඩු කරගන්න. අන්න ඒකට තමයි අපි කියන්නේ expanded graphite කියලා. expanded graphite දාලා අපි තෙල් ටික ඒකට අරගෙන මේක මිරිකලා නැවත ඒ graphite එක භාවිත කරන්න පුළුවන් තවත් හැරිලා තියෙන තෙල් පාවිච්චි කරන්න. එතකොට මේ ආයතනයේ ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ අය මමයි එතකොට ස්ලින්ටෙක් ආයතනයයි බෝගල ග්‍රැෆයිට් කට්ටියම එකතු වෙලා මහාචාර්ය පිටවල මහත්මයා අපේ භූ විද්‍යා පිළිබඳ මේ මහාචාර්යවරයාත් ඒකට ඇතුළත් වෙනවා. එතුමා ඒව හදලා ඒක මෙට්‍රස් එකක් වගේ හදලා ඒකට දාලා ඊට පස්සේ ඒකට එතකොට ස්වභාවයෙන්ම තෙල් ටික තීරමේ ග්‍රැෆයිට් අස්සට එනවා. ඒතර අපිට තියෙන්නේ මේ මෙට්‍රස්ේ උස්සරා මිරිකලා තෙල් ටික අරගෙන මෙට්‍රස් එක ආපහු දාලා තවත් හැල්ලා තියෙනවා නම් තෙල් ගන්නට. අන්නේ ක්‍රමය දැන් අද ඒ හදනවා. අද හෝ හෙට මේ පාතෙන් දීලා නැවක් මගින් එතෙන්ට ගිහිල්ලා අපි මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මාතර කඹුරුපිටිය මූලික රෝහලට රුපියල් ලක්ෂ 150ක පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණා. මේ අතර ආහාර පාන නොමැතිව මාතර නගරයේ වෙසෙන යාචකයන් වෙත මෙන්ම නගරය පිරිසුදු කරන පවිත්‍රතාංශයේ පිරිස් වෙත ආහාර පාන ලබා දීමේ වැඩසටහනක් සුසන්දේශ අපට වාර්තා වුණා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කඹුරුපිටිය මූලික රෝහලට අවශ්‍යතාවයක්ව පැවති මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කළේ පූජ්‍යපාද රජවැල්ලේ සුබෝධි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා කොළඹ විවස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කර ගැනීමෙන් පිහිටුවාගෙන තිබෙන රෝහල් සේවා මණ්ඩලයේද දායකත්වය ලබා දුන්නා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් සහ රෝහල් වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ අතර මාතර නගරයේ වෙසෙන අසරණ පිරිස් වෙත මෙන්ම නගරයේ පවිත්‍රතාංශයේ සේවකයන් වෙත ආහාර පාන ලබා දීමේ වැඩසටහනක් ඊයේදී අත් කළේ මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ මූලිකත්වයෙන්. එම සංවිධානයේ සභාපති මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවික ජයරුක් මහතාගේ ජන්මදිනයට සමගාමීවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව වැඩසටහන දියත් කළ අතර මේ සඳහා එම සංවිධානයේ සමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පනව ඇති සංචරණ සීමා කාලය තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මෙලෙස අදහස් පළ කළා. අපි මේ අවස්ථාවේදී රට අගුරු දාලා මේ 4 වෙනි සුමානේ යන්නේ. අපි මුලදී පටන් ගනිද්දී අපේ රෝහල්වල රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම අධික වශයෙන් හිටියා. රෝහල්වල ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇඳවල් වලට අවශ්‍ය රෝගීන් ප්‍රමාණයට වඩා හිටියා. දැඩි සත්කාර ඒකක ඉතාම වේගයෙන් පිරීලා ගියා. ඒ එක්කම රෝහල් වලට ඇතුල් වෙන්න ඉන්න රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉතා විශාල ප්‍රමාණයක් හිටියා. ඉතින් ඒක නිසා අපිට මේ අවස්ථාවේදී ඒ රට අගුළු දැමීමේ කාර්යය ඉතාමත්ම අත්‍යවශ්‍ය වුණා. ඒ වෙලාවේ රට අගුළු දැමීමකට භාජනය නුණා නම් එහෙම අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකු කඩාවැටීමකට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ තීරණය ඒ අවස්ථාවේදී ගැනීම සම්බන්ධව අපි රජයට ඉතාමත්ම අපේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. දැන් අපි මේ අගුළු දැමීමත් එක්ක සුමාන 3ක් යනකොට අපි යම්කිසි ප්‍රතිඵලයක් දකිමින් සිටින වෙලාව. ඒතර මේකකදී සාමාන්‍යයෙන් මුලදී රෝගීන් අඩුවීමකුත් ඉන්න අනතුරුව පසුව මරණ අඩුවීමකුත් තමයි සාමාන්‍යයෙන් දකින්නට සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙනකොට අපිට යම්කිසි රෝගීන්ගේ අඩුවක් දකීමට තාම පටන් ගන්නවා විතරයි. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ වෛරසය කොච්චර ආකාරයට ඉතාමත්ම තීව්‍ර ආකාරයට මිනිස්සුන්ට ආසාදනය කරන බවත් ඒක පාලනය කිරීමට තියෙන අපහසුතාවය කියන එකත් මේ හැසිරීමෙන්ම අපිට වටහා ගන්න පුළුවන්. මොකද තාමත් අපි දැන් තමයි මේකේ ඉතාමත් පීක් එකට නැත්නම් මේ උඩම ස්ථානයට පැමිණලා තියෙන්නේ. ඉතින් දැන් රෝගී සංඛ්‍යාව හිමින් අඩු වෙන්න පටන් ගන්න එකක්. ඒ අවස්ථාවේදී අපිට තවත් සුමානයක් මේ රජය සංචරණ සීමා පනවා තියෙන වෙලාවේ ලොක්ඩවුන් එක පනවා තියෙන වෙලාවේ මේක රජයකට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. මේක රටේ ජනතාව මේක ගැන දැනුවත්ව මේක පාලනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේක පාලනය නොකර අපිට රටක් විදිහට ඉදිරියට යෑමේ හැකියාවක් නැහැ. අපිට ජනතාව විදිහට මේ රටින් එළියට කිසිම රටකට මේ වගේ රෝගීන් ඉතා විශාල වශයෙන් තියෙන රටකින් ප්‍රජාව ගන්න කැමති වෙන්නෙත් නැහැ. ඒ වගේම මේ වගේ රටකට විදේශිකයන් සංචරණ කරන අය, ටුවරිසම් කරන අය කවුරුවක්වත් එන්න කැමති වෙන්නෙත් නැහැ. ඉතින් මේ කරුණු කාරණා දෙක නිසා මේ රෝගය පාලනය කිරීම අපේ සමාජය අසනීපයෙන් නම් ඉන්නේ කොහොමත් රටේ ආර්ථිකය ගොඩනැගීමට අපහසුතාවයක් වෙනවා. ඒක නිසා මේ රෝගය පාලනය කිරීම රටක් වශයෙන් ඉදිරියට යෑමට අපිට අත්‍යවශ්‍යම කාරණයක්. ඉතින් ඒකට මම හිතනවා රජයකින් හැමදේම කෙරේ කියන එක බලාපොරොත්තු නැතුව අපි සියල්ල සමාජයක් විදිහට මේකට අපේ කරන්ට ඕනේ අපේ දායකත්වය දක්වන්න ඕන සුළු ප්‍රමාණයද නැද්ද? ඒ සියල්ලම ගැන හිතලා ඒ උපරිම දායකත්වය දැක්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට ඒකෙදි අපිට රෝගය නොගැනීමටත් අනික් එක්කිනාට රෝගය නොදීමටත් කියන මේ කරුණු කාරණා දෙක ගැන සැලකිලිමත් වෙනවා. එතකොට ඒකෙදි මුලින්මම අපිට මේ මුවාවරණය පැළඳීම සහ දුරස්ථභාවය තබා ගැනීම සහ මේ අගුළු දමා තිබෙන අවස්ථාවේදී අත්‍යවශ්‍ය සේවාවලට අවශ්‍ය අය පමණක් දෙසරයක් හිතා බලලා ගෙදරින් එළියට ඒම කියන මේ ක්‍රියාදාම වලට යොමු වීම ඉතාමත්ම වැදගත් වෙනවා. සමස්ත ශ්‍රී ලාංකික පිරිවෙන් ශිෂ්‍ය පිරිසට ඉංග්‍රීසි භාෂාව සඳහා ඇති කැමැත්ත වර්ධනය කිරීමේ අරමුණෙන් ඒ සඳහා නවමු අත්දැකීමක් ලබා දීමට එළඹෙන 17 වන බ්‍රහස්පතින්දා උදෑසන 8:25ට ඉංග්‍රීසි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා පාස්ට්‍රේනි ඉගෙනුම ලබන සියලුම පිරිවෙන් ශිෂ්‍යයන්ට සහභාගී විය හැකි අතර එහි ප්‍රතිඵල එසන හරහා ලබාගත හැකියි.
පවතින කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවක් නාගොල්ලාගම ගල අඹගස්වැව ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී එළඹෙන 19 වන සෙනසුරාදා පෙරවරු 7 සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ පූජ්‍යපාද කන්දේගම සුගතානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.